සමන්තහා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්මරාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්මරාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්මරාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස උතුම් භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා. ධම්මස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මුවින් වැරදි වචනයක් පිට නොවේවා, මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා, මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා. උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යම බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා. ඒ සඳහා සියලු ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලු ශාසනාරක්ෂකයින් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. ධර්ම ශ්‍රවණාබිලාසී ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කාරුණික ගුණගරුක පින්වත්නි, අද මේ පින්වත් හැම දෙනාම මේ වෙලාවේදී බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසූ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඊ타මත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නටයි. අද ධර්මදේශනාව මේ විදියට මුළු මහත් ලෝකයා කෙරෙහිම මහත් අනුකම්පාවෙන් දේශනා කරන්නට ධර්මදේශනාවේ දායකත්වයේගෙන කටයුතු කරනු ලබන්නේ අතුරුගිරිය මිලේනියම් සිටිහි නොම්බර 260 නිවසේ පදිංචි ලක්මාලි විමලරත්න
මහත්මිය ඇතුළු ඒ සහෝදර සහෝදරියන් සිව් දෙනා විසින්. අපි ඒ පින්වතුන්ට දේශනාව අවසානයේදී පුණ්‍යානුමෝදනා කිරීමේ අරමුණින් අදත් ඉරිදා ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාව ආරම්භ කරන්නටයි බලාපොරොත්තු වන්නේ. අද ධර්මදේශනාව සඳහා මා තෝරාගත්ත ධම්මපදයෙහි සඳහන් බොහොම විශේෂ ගාථා රත්නයක්. දිසෝ දිසං යන්තං කෛරා වේරිවා පන වේරී නං මිච්ඡා පනිහිතං චිත්තං පාපියෝ නං තතෝ කරේ. අපේ භාග්‍යවතුන් වහන්සේ මේ දේශනාව සිද්ධ කළේ නන්ද කියලා ගව පාලකෙක් අරමුණු කරගෙන. අනේපිඩු මහසිටානන්ට හිටියා ගවයන් බලාගන්න නන්දනම් ගොපල්ලෙක්. දවසක් අනේපිඩු සිටුතුමාට කරන ධර්මදේශනාවක් අහගෙන හිටපු මේ නන්ද ගොපල්ලා භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි අප්‍රමාණ ශ්‍රද්ධාවක් උපදවාගෙන තෙරුවන් සරණ ගියා. නන්ද ගොපල්ලට කොයිතරම් ආශාවක් මේ තිසරණ පිළිබඳව හටගත්තද කියලා කියනවනම් ඔහු එතැන් පටන් බුදුරජාණන් වහන්සේට දානයක් දෙන්න වාර ගණනාවක් භාග්‍යවතුන් වහන්සේට ආරාධනා කළා. නමුත් ඒ යන හැම වෙලාවකම භාග්‍යවතුන් වහන්සේ ආරාධනාව ප්‍රතික්ෂේප කළා. මොකද ඒකට හේතුව ඒ යන හැම වෙලාවකම භාග්‍යවතුන් වහන්සේ දන්නවා මේ භවයේ මාර්ගඵලයක් ලබන්නට තරම් සසරේ මහා පුණ්‍ය ශක්තියක් සිදු කරගෙන තියෙන මේ නන්ද ගොපල්ලට ඒ ඵලය ලබා ගන්න තාම තමන්ගේ ඉන්ද්‍රියන් දියුණු වෙලා නැහැ කියලා. පින්වතුනි, භාග්‍යවතුන් වහන්සේ ළඟ තිබෙන අති විශිෂ්ට ගුණයක් ඒකේ. මොකද සමහර වෙලාවට අපි දකිනවා සමහර සමාජයේ අය භාග්‍යවතුන් වහන්සේ සිතන විදිය වෙනස් කරන්න උත්සාහ කරනවා. උදාහරණයක් කියනවා නම් අපේ සමාජයේ සමහර අය අහනවා අංගුලිමාල හාමුදුරුවෝ 999ක් මිනිහ මරන්න කලින් තිබුණනේ බුදුහාමුදුරට කියලා බණ කියලා බේරගන්න. එතකොට මේ කාරණාව කියන අය පිළිබඳව හිතද්දි දැනෙන්නේ බුදුරජාණන් වහන්සේට ඒ මිනිස්යාට තේරිච්ච ටිකවත් තේරිලා නැහැ වගේ. ඒක නෙහෙම කියන්නේ. 999ක් මරන්න කලින් බුදුහාමුදුරන්ට තිබුණනේ අංගුලිමාල කුමාරයාගේ ළඟට යන්න. බලන්න පින්වතුනි, භාග්‍යවතුන් වහන්සේගේ ඥානීය පිළිබඳව තමන්ට නිවැරදි ශ්‍රද්ධාවක් පිහිටියේ නැති වුණාම තමන්ට හිතෙන සංකල්ප ඒ හරියට තිසරණ සරණ ගියපු නැති නිසා. නමුත් පින්වතුනි, භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකේ යමක් කළා නම් ඒ කරපු හැම දෙයක්ම කළේ හේතුවක් ඇතුව මිසක් හේතුවක් නැතුව නෙවෙයි. කවදාවත් අනර්ථයෙන් භාග්‍යවතුන් වහන්සේ යමක් කළේ නැහැ. කළානම් කළේ අර්ථවත් වූ දෙයක් පමණයි. එහෙමනම් මේ නන්ද ගොපල්ලට භාග්‍යවතුන් වහන්සේ දානය සඳහා අවස්ථාවක් නොදුන්නේ දානය බාරගන්නේ නැහැ කියලාම නෙමෙයි. උන්වහන්සේ දානය බාර ගන්නවා. නමුත් ඒකට සුදුසු වෙලාව මේ වෙලාව නෙමෙයි. නමුත් එක්තරා දවසක් භාග්‍යවතුන් වහන්සේ ගසක් මුල වැඩ වාසය කරන බව දැනගෙන භාග්‍යවතුන් වහන්සේ ළඟට ගිහිල්ලා භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරලා භාග්‍යවතුන් වහන්සේට පිළිසඳර කතාවක් එක නිරත වෙනවා. ඉන් අනතුරුව භාග්‍යවතුන් වහන්සේට දින 7කට දානයකට ආරාධනා කරනවා. දවස් 7ක් බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට මහා දානයක් පූජා කළා. 7 වෙනි දවසේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු ධර්ම දේශනාව අහලා සක්කාය දිට්ඨිය, විචිකිච්ඡාව, සීලබ්බත පරාමාස කියන මේ සංයෝජන ධර්ම තුන නැසලා නන්ද ගෝපල්ලා උතුම් සෝවාන් ඵලී පිහිටියා. භාග්‍යවතුන් වහන්සේ දේශනාව නිමාවට පත් කරලා එතනින් විහාරයට වැඩම කරන්න පිටත් වුණා. භාග්‍යවතුන් වහන්සේගේ පසුපස්සේ නන්ද ගෝපල් එනවා. මද දුරක් ආපු නන්ද ගෝපල්ලා භාග්‍යවතුන් වහන්සේ නවත්තනවා. කියනවා යන්න මගේ පස්සෙන් ආයාවට වැඩක් නැහැ. ගෝපල්ලා ආපස්සට හැරිලා තමන්ගේ නිවස බලා ගමන් කරනවා. එක්තරා වැද්දෙක් සතෙකුට විදපු ඊතලයක් ඇවිල්ලා නන්ද ගෝපල්ලගේ
ඇඟට වැතිලා ගොපල්ල ඉතරම මරණයට පත් වුණා. භික්ෂුන් වහන්සේලා මේ කාරණාව දැනගෙන බුදුරජාණන් වහන්සේගේ ළඟට ඇවිල්ලා කියනවා ස්වාමීනි නන්ද තෙමේ වැද්දෙකු ගීතල පහරින් මරණයට පත් වුණා. ඔබ වහන්සේගේ පසුපස්සේ ඔහු ආවේ නැත්තම් සමහර විට ස්වාමීනි මේ අනුතුරු නොවින්න තිබුණා. බලන්න පින්වතුනි ඔහුට ඒ වෙලාවේ සිතුණු සිතුවිල්ල භික්ෂූන් වහන්සේලාට හිතුණා බුදුරජාණන් වහන්සේගේ පසුපස්සේ නාවන නන්දගෝපාල නොමෙරෙයි කියලා. සමහරලාට අපිත් ওই වගේ කාරණාවල් සමහර දිනෙක මරණයට පත්වෙච්ච දිහා බලලා අපි කියනවනේ මේ දේ මෙහෙම වුණා නම් මෙහෙම නොවෙන්න තිබුණා. නමුත් යම් කර්මයක් සසරේ කරගත්තා නම් ඒ කරගත්තු අකුසල කර්මය යම් තැනක විපාක දෙන්න තියෙනවා නම් ඒක මේ ලෝකේ කිසිවෙකුට අකුසල කර්මය නවත්තන්න බෑ. භාග්‍යවතුන් වහන්සේ කියනවා මහණෙනි සංසාරේ තමන් කරපු අකුසල කර්මය බලවත් වූ තැනක නන්ද ගෝපල්ලා මා පසුපස ආවත් මා පසුපස නාවත් ඒ මරණයෙන් නිදහස් වෙන්නට ඔහුට කිසිම තැනක කිසිම ඉඩක් නැහැ. ඔහුට මගේ පසුපස්සෙන් නෙවෙයි මේ සතර දිසාවෙන් සතර අනුදිසාවෙන් කොයි තැනකට ගියත් ඔය කියන මරණය ඔහුට සිද්ධ වෙනවා. මොකද සසරේ කරපු අකුසල කර්මය නිසා. භාග්‍යවතුන් වහන්සේ කියනවා දිසෝ දිසං යන්තං කෛරා වේරිවා පන වේරීනා. දිස කියන්නේ සතුරට. සතුරට දිස කියලා කියන්නේ අන්‍ය වූ පුද්ගලයන්ට අප්‍රියක් සුළු ඇති කරවන කෙනෙක් නිසා. සතුරට කියනම දිස කියලා. භාග්‍යවතුන් වහන්සේ කියනවා මහණෙනි සොරෙක් යම් කිසි සොරෙකුට යම් නපුරක් යම් අවඩක් කළොත් අපි හිතමු බලවත් සොරෙක් ඉන්නවා. ඒ බලවත් සොරා තවත් ඊටත් වඩා බලවත් සොරෙකුට අනර්ථයක් කරනවා. ඒ බලවත්ම සොරා සමහර වෙලාවට පිරිස් බලයෙන් නිලතල වලින් සමහර වෙලාවට ධනයෙන් අධික ලෙස බලවත් කෙනෙක් වෙන්න පුළුවන්. පින්වත්නි මේ බලවත් සොරාට තවත් සොරෙක් ඇවිල්ලා කරදරයක් කරනවා. අපි හිතමු ඔහුගේ දරුවෙකුට කරදරයක් කරනවා. ඔහුගේ බිරිඳට කරදරයක් කරනවා. ඔහුගේ දෙමව්පියන්ට කරදරයක් කරනවා. ඔහුගේ ඥාති හිතවතෙකුට කරදරයක් කරනවා. ඔහුගේ දේපලකට ඔහුගේ ධනයකට කරදරයක් කරනවා. පින්වතුනි අර බලවත් සොරා තමන්ට තියෙන බලය පාවිච්චි කරලා අර තමන්ට කරදර කරපු සොරාට දඬුවම් කරන්න පුළුවන්. කොච්චර කාලයක්ද? සමහර වෙලාවට ගහන්න පුළුවන්, අතපය හතර කපන්න පුළුවන්, උපරිම ඕන්නම් ඒ සොරාව මරන්නත් පුළුවන්. දැන් එහෙම මරන්නේ මොකක් නිසාද? තමන්ට අනර්ථයක් ඒ හොරා කරපු නිසා. හැබැයි පින්වත්නි බලවත්ම අපි හිතමු ලෝකේ අති භයානක බලවත්ම හොරෙක් ඉන්නවා. ලෝකේ මේ අති භයානක බලවත්ම හොරාට හොරෙක් ඇවිල්ලා කරදරයක් කළත් ඒ බලවත් හොරා තමන්ට කරදරයක් කරපු හොරාට උපරිපටම දඬුවම් කළොත් දඬුවම් කරන්නේ මරණ එක. ඒ මැරුවත් එක ආත්ම භාවයක විතරයි මරන්නේ. මතු ආත්ම භාවයේ උපන්න තැන හොයාගෙන ගිහිල්ලා මරන්නේ නෑ. ආයිමත් මේ මිනිසයා මේ කාරණාවේදී ඔහුට ඉදිරියට එන්නෙත් නෑ. පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මිච්ඡා පනිහිතං චිත්තං. මහණෙනි බලවත් හොරෙකුට යමෙක් හතුරුකමක් කළොත් යම් හොරෙක් හතුරුකමක් කළොත් ඒ බලවත් හොරා අර හතුරුකමක් කරපු හොරාට එක ආත්ම භාවයක විතරයි දඬුවම් කරන්නේ. හැබැයි මහණෙනි යමෙක් තමන්ගේ හිතින් දස අකුසල කර්මපතයන්හි එකක් කළොත් දස අකුසල කර්මපතයන්හි එකක් කළොත් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි ඒ අකුසල කර්මී විපාකය එක භවයක නෙවෙයි ජීවිත 100ක් ජීවිත 1000ක්
ජීවිත ලක්ෂයක්, ජීවිත කෝටියක්, ජීවිත අසංඛ්‍යයක් යනකම් වුණත් ඒ කෙනාට දුක් විපාක ලැබලා දෙන්න පුළුවන්. බුදුහාමුදුරු දේශනා කරනවා මහණෙනි එහෙනම් හිතන්න බලවත් හොරෙකුට හතුරුකමක් කරනවට වඩා භයානකයි මොකද්ද? තමන්ගේ මේ හිත වැරදි තැනකට යොමු කරන එක. බලවත් සොරෙකුට කරන අවැඩට වඩා අතිභයානකයි තමන්ගේ සිත වැරදි තැනක යොමු කරවන එක. ඒකින් ලැබෙන විපාකය පින්වතුනි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මෙන්න මෙපමණයි කියලා ගණන් කරන්නට බෑ. ලක්ෂ කෝටි අසංඛ්‍ය වාරයක් වුණත් ඒ හිත අපි කරපු වරදට දඬුවම් කරනවා. හැබැයි හොරා අපිට දඬුවම් කරන්න කරපු වරදට ඒකාත්ම භාවයක පමණයි. ඒතර බලන්න පින්වත්නි අපි යම් අකුසල කර්මයක් කළොත් ඒ අකුසල කර්මයේ විපාකය අපේ පින්වතුන් හිතලා බලන්න කොයිතරම් භයානකයිද කියලා. උදාහරණයක් අපි ගමු මෙහෙම. කෙනෙකුගේ අතේ මදුරුවෙක් වහනවා. මේ මදුරුවා මරන්න කියලා හිතාගෙන ඔහු පහරක් දෙනවා. සාමාන්‍යයෙන් ධර්මයේ උදාහරණයක් සඳහන් කරලා තියෙනවා අසුරක් ගහන පුංචි වෙලාවක් තුල අපගේ මේ සිතේ සිත් කෝටි ගාණක් ඇති වෙලා පැවතිලා නැති වෙලා යනවා. සිත් කෝටි ගාණක් ඇති වෙලා පැවතිලා නැති වෙලා යනවා. අපි හිතමු කෙනෙක් මදුරුවෙක් මරණ වෙලාවට සිතේ හටගත්ත කියලා කෝටි 7ක් සිත්. හැබැයි අභිධර්මීය ඉගෙනගත්තු අය මේක දන්නවා. සිතක එකවර දුවනවා චිත්ත වීති. චිත්ත වීති කියලා කියන්නේ සිත් 17කින් සැදුම්ලත් සිතක්. එක සිතක් නෙවෙයි සිත් 17ක් තියෙනවා ටික චිත්ත වීතියකට. සමහර චිත්ත වීති අවස්ථානුකූලව වෙනස් වෙන ඒවලුත් තියෙනවා. ඔය චිත්ත වීතියක තියෙනවා පින්වතුනි ජවන් සිත් කියලා. පින්වත්නි යම්කිසි කෙනෙකු ප්‍රාණඝාත අකුසල කර්මයක් කරනකොට ඒ කෙනාගේ හිතේ ප්‍රාණඝාත කියන මේ අකුසල කර්මය සම්පූර්ණ වෙනවා නම් ඒ කර්මපතේ යා සිදු කරගෙන අවසන්. කෙනෙක් මදුරුවෙක් මරනකොට අත ඔසවලා පහරක් ගහනකොට පින්වත්නි මේ සිතේ චිත්ත වීති කෝටි ගාණක් ඇති වෙලා පැවිතිලා නැති වෙලා යනවා. මං ඔබට තේරුම් කරගන්න උදාහරණයක් මේ කියන්නේ අපි හිතමු කෝටි 7ක් දැන් ඔන්න සිතේ සිත් වැඩ කරා. එහෙනම් කෝටි 7ක් සිත් වැඩ කරා කියලා කියන්නේ දැන් මේ වෙනකොට මම නම් ඒ මදුරුව මැරුවේ මම මේ වෙනකොට එක මදුරුවෙක් මරලා ඒ මදුරුව මැරුණු විදියටම මට මැරෙන කර්ම මං හදාගත්තා සංසාරේ කෝටි 7 වතාවක්. එක මදුරුවෙක් මරලා ඒ මදුරුව මැරෙන විදියටම සංසාරේ මම හදාගත්තා කෝටි 7 වතාවක්. දැන් ඔන්න කෝටි 7 වතාවක් සංසාරේ මැරෙන කර්ම මං හදාගත්ත කොහමද? අර මදුරුව මරපු විදියටම. දැන් ඔන්න මදුරුව මරපු විදියටයි මම දැන් මැරෙන්න කර්මපතය හදාගෙන තියෙන්නේ. ඒකට කියන කර්මානුරූප කියලා. මොකද මේ කර්මානුරූප කියලා කියන්නේ? කරපු කර්මයට අනුරූපීවම තමයි ගෙවන්න වෙන්නේ. උදාහරණයක් කියනවා නම් අපි හිතමු අපේ පින්වතුන්ට මතක ඇති කැලණිතිස්ස හාමුදුරුවෝ. රජතුමා කැලණිතිස්ස මහරහතන් වහන්සේ පිළිබඳ වැරදි කරුණක් වටහාගෙන රහතන් වහන්සේව උණු තෙල් කටාරමකට දාලා පුච්චලා මැරුවා. නමුත් ඒ රහතන් වහන්සේට ඒ විදියට අකුසල කර්මයක් ගෙවන්න උනේ මොන වගේ කරපු අකුසල කර්මයක් නිසාද? පෙර ආත්ම භාවයක මේ රහතන් වහන්සේ දවසක් කිරිහට්ටියක් උණු කරන්න සූදානම් වෙනවා. ඒ කිරිහට්ටියට පියාඹගෙන ආපු මැස්සෙක් එක පාරටම වැටුණා. මොහු මොකද කළේ? කිරිහට්ටිය අර මැස්ස වැටුණු බව දැකම පින්වත්නි කිරිහට්ටියට උණු කරන්න ගිනි තියුවා. රත් වෙනකොට එයිම පිලිස්සලා මැස්සා මරණයටපත් වුණා. අන්න ඒ විදියට මරපු නිසා දැන් ඒ අකුසල කර්මයේ කලේ පින්වතුනි නොසැලකිලිමත්කම නිසා. නොසැලකිල්ලෙන් උනත් කරේ කර්මයක් නිසා ඒ මැස්සා මැරුණු විදියටම
මේ හාමුදුරන්ට කර්මී විපාක දිද්දි මැරෙන සිද්ධ වුණා. ඒ නිසා තමයි උන්වහන්සේව උන්නු තෙල් කටාරමකට දාලා උන්වහන්සේ මරණයට පත් කළේ. දැන් අන්න ඒ විදියට යමෙක් යම්කිසි කර්මයක් කළොත් කර්මය කරපු විදියටම පිංගුතුනි විපාක ලැබෙනවා. හැබැයි සමහර වෙලාවට තමන්ගේ ළඟ තියෙන ප්‍රබල කුසල කර්ම නිසා සමහර වෙලාවට ඒ අකුසලයේ යට කරගෙන ඉන්න පුළුවන්. හැබැයි ඒ කාන්තේම එක යට වෙනවා කියලා කියන්න නම් බෑ. අවකාශයක් ලැබෙන්නේ යම් තැනකද ලැබිච්ච තැනදිම පින්වතුනි ප්‍රමාද නොවි අර අකුසල කර්මය අපට විපාකයේ සලස්වනවා. අපි මුගලන් හාමුදුරුවෝ අරගෙන බලන්න. අපි පින්වතුනි මතකයේ මුගලන් හාමුදුරුවෝ එක ආත්ම භාවයක තමන්ගේ අම්මටයි තාත්තටයි දෙන්නට පහර දුන්නා. සමහර අය නම් කතා කරනවා මුගලන් හාමුදුරුවෝ අම්මවයි තාත්තවයි දෙන්නව මැරුවා කියලා. නමුත් එහෙම මරපු බවක් ධර්මයේ කොතනකවත් සඳහන් කරලා නැහැ. තියෙන්නේ පහර දුන්න කියලා. නමුත් අකුසල කර්මයක් කරගත්තා. කරගත්තු අකුසල කර්මය කොයිතරම් භයානකයිද කියලා කියනවා නම් පින්වතුනි සාමාන්‍ය කෙනෙක් කරෝතින් කළා නම් මේ කෙනාට බොහෝ කාලයක් පින්වතුනි නිරේ පැහෙන්න වෙනවා. නමුත් සංසාරේ අප්‍රමාණ පාරමිතා පුරාගෙන ආපු නිසා දෝ මුගලන් හාමුදුරුවන්ට නිවන් දකින ආත්ම භාවය දක්වාම පින්වතුනි ඒ කියපු අකුසල කර්මයේ විපාක දුන්නේ. අම්මට තාත්තට ගහපු අකුසල කර්මයේ පින්වතුනි විපාක දුන්නේ නැහැ. නමුත් රහත් වෙන භවයේ රහත් උනෙන් පස්සේදී අන්න පින්වතුනි එක්තරා දවසක තමන්ගේ අර අකුසල කර්මය ක්‍රමක්‍රමයෙන් ඉහළට මතුවලා ආවා. ඒ වෙලාවේදී මුගලන් හාමුදුරුවෝ දවසක් ගල්ගුහාවක වැඩ වාසය කරනකොට එක්තරා හොරු පිරිසක් ඇවිල්ලා උන්වහන්සේව ඝාතනය කරන්න උත්සාහ කළා. නමුත් අවස්ථා ගණනාවක් උන්වහන්සේ මගහැරලා වැඩිය එ르දියේ. නමුත් එක දවසක් එනකොට මුගලන් හාමුදුරුවෝ එ르දිය උපදවා ගන්න ධානයට සමවදින උත්සාහ කළා. නමුත් එදා ධානයට සමවදින්න බැරි වුණා. උන්වහන්සේ පින්වත්නි එ르දිය උපදවා ගන්න බැරුව වැඩ හිටපු නිසා හොරු පිරිස ඇවිල්ලා කෑලි වෙන් වෙනකම කපලා දැම්ම. බලන්න පින්වතුනි මේ කර්මය කොච්චර භයානකයිද කියලා. ධාන තිබුණත් එ르දිය තිබුණත් අකුසලය බලවත් වෙච්ච වෙලාවට ඒ ධානයවත් ඒ එ르දියවත් හරියට උපදවා ගන්න බැරි වුණා. මොකද අර අකුසල කර්මයේ බලවත් වෙච්ච නිසා. නමුත් මුගලන් හාමුදුරුවෝ කියලා කෙනෙක් කවුද? මහපටැංගිල්ලෙන් ශක්‍ර දෙවියන්ගේ වෛජයන්ති ප්‍රාසාදය සොලවපු නන්දෝපනන්ද නම් මේ මහා නාගරාජාව දමනය කරපු පින්වත්නි ප්‍රබල ශක්තියක් තිබිච්ච මහා තෙරවරයෙක් තමයි මුගලන් හාමුදුරුවෝ කියලා කියන්නේ. එතකොට පින්වතුනි ඒ තරම් මහා එ르දි බලයක් එ르දි ප්‍රාතිහාරයක් පාණ්ඩ හැකියාවක් තිබිච්ච මුගලන් හාමුදුරුවන්ට අකුසල කර්මය බලවත් වෙනකොට පින්වතුනි ඒ අකුසල කර්මය නවත්තන්න කුසල කර්මයකටවත් බැරි වෙනවා. එතකොට හිතන්න ඒ තරම් මහා එ르දිමතිකෙකුටත් අකුසලය යටකරන්න බැරි තරම් අසරණ වුණා නම් සංසාරේ තවමත් පාරමිතාවක්වත් හිතලවත් නැති ඔබත් මමත් ඔබ හිතලා බලන්න කොයි තරම් නම් සංසාරේ අකුසල කර්ම කරද්දී පින්වතුනි අතරමං වෙයිද? මෙන්න මේ කාරණාව ගැන ඔබ හැම වෙලාවකම හිතන්න පටන් ගන්න. මොකද අපි දන්නේ නෑ අකුසලයේ කොයි වෙලාවෙ අපට ඉස්මතු වෙයිද කියලා. අකුසල ඉස්මතු වෙන තාක්කල් කුසල ඉස්මතු වෙලා තියෙන තාක්කල් අපි බොහෝම සතුටින් ප්‍රීතියෙන් සමහර වෙලාවට මේ පංචකාමයට ගිජු වෙලාම කටයුතු කරනවා. නමුත් යම් තැනක අකුසල ඉස්මතු වෙච්ච තැනදී ආන්න එදාට පින්වතුනි අපි බොහෝසෙයින් අසරණ වෙන්න පුළුවන්. මෙන්න මේ කාරණාව නිවැරදිවම පින්වතුනි හැම කෙනාම වටහා ගන්නට ඕන. අපි සාමාවතිය අරගෙන බලන්න. අපි ධර්මදක්ෂිනා ධර්මානුශාසනාවක් තුලදීම මේ සාමාවතිය පිළිබඳවත් කතා කළා. ඒ සාමාවතිය අරගෙන බලන්න. මාගන්දියා සාමාවතියගේ ජීවිතයට බොහෝ බාධා ඇති කළා. උදේන රජතුමාට සාමාවතිය පිළිබඳ බොරු කේලම් කිව්වා. සමහර කේලම් වලට රැවටුනේ නෑ. නමුත් රැවටුණු අවස්ථාවක් වලදී
රජතුමා සාමාවතියට විරුද්ධව කටයුතු කළා. එකක අවස්ථාවක්නේ සාමාවතිය උදෙන් රජතුමා මරන්න රජතුමා නිදන කාමරයට සර්පෙක් ගෙනත් දැම්ම කියලා. මාගන්දිය අටෝපු උගුලක් නිසා උදේන්න රජතුමා රැවටිලා සාමාවතිය මරණ තීරණය කළානේ. ඒ වෙලාවේ සාමාවතිය ප්‍රධාන 500ක් දෙනා පොළොවේ හිස දක්වාම පස්වලින් යට කරලා ඊතල අරගෙන දුන්නෙන් ඊතලේ විදලා මරණ තීරණය කළා. නමුත් ඔවුන් එදා මෛත්‍රී ධ්‍යානයට සමවැදිලා කරපු ඒ මෛත්‍රී ධ්‍යාන ශක්තිය බලයෙන් අර එක ඊතලයක්වත් පිංගුතුනි ක්‍රියාත්මක වුණේ නැහැ. ඒ තරම් ශක්තියක් ඒ මෛත්‍රී ධ්‍යානය තුල තිබුණා. නමුත් එයින් සෑහීමකට පත් නොවිච්ච මාගන්දිය තීරණය කළා සාමාවතිය ප්‍රධාන 500ක් කාන්තාවන් ඉන්න මේ මාලිගාවට ගිනි තියන්න. මාගන්දිය තමන්ගේ ඥාති පිරිසක් ගෙන්නවගෙන රාත්‍රියක තෙල් පොඟෝපු රෙදි කෑලි අරගෙන මුළු මාලිගාව වටේම ඔතලා එදා රාත්‍රියේ ඒ මාලිගාවට ගිනි තිව්වා. එදත් සාමාවතිය උපදෙස් දුන්නා හැම දෙනාම මෛත්‍රී ධ්‍යානය වඩන්න කියලා. සියල්ලෝම වෑයම් කළා. එක කෙනෙකුටවත් මෛත්‍රී ධ්‍යානය උපදවා ගන්න බැරි වුණා. මොකක් නිසාද? පෙර කරපු අකුසල කර්මයක් නිසා. මොකද පෙර කරපු අකුසල කර්මය? පෙර එක්තරා ජීවිතයක රජ කෙනෙකුගේ අග්‍ර මහේෂිකාවක් වෙලා අනිත් 499 දෙනාම පරිවාර ස්ත්‍රීන් වෙලා ජීවත් වුණා. මොවුන් 500 දෙනාම දවසක් යනවා කැලේට සෙල්ලම් කරන්න. එහෙම යනකොට මේ 500 දෙනාටම කැලේ අධික සීතලක් හටගත්තා. පිදුරු ගොඩකින් පිදුරු ගොඩක් දැකලා ඒ පිදුරු ගොඩ ගිනි තියාගත්තොත් අපිට ගිනි තපින්න පුළුවන් කියලා පිදුරු ගොඩට දර දාලා පිදුරු ගොඩ ගිනි තියුවා. නමුත් මේ කවුරුවත් දන්නේ නැහැ මේ පිදුරු ගොඩ ඇතුලේ නිරෝධ සමාපත්තියට සමවැදිච්ච පසේ බුදුරජාන් වහන්සේ නමක් වැඩ ඉන්නවා. ඒ සමාපත්තියේ ශක්තියෙන් උන්වහන්සේගේ ශරීරයට රෝම කූපයකටවත් පිංගුතුනි හානියක් වුණේ නැහැ. නමුත් පිදුරු ගොඩ ගිනි ඇවිලෙනකොට තමයි දැක්කේ මේක ඇතුලේ ආර්යයන් වහන්සේ නමක් වැඩ ඉන්නවා කියලා. රජතුමා මේ බව දැනගත්තොත් ඒ කාන්තෙම අපට හිමි වෙන්නේ මරණය බව දැනගෙන බයටපත් වෙලා දෙවනවර මොකද කළේ? දෙවනවර හිතලම අර ගිනි මැලයට දර දැම්මා අර පසේ බුදුරජාණන් වහන්සේගේ දේහය ගිනි ගන්න කියලා. පින්වත්නි, මුලින් කලේ නොදැනුවත්කමින් අකුසල කර්මය, දෙවනවර කලේ දැනුවත්කමින් අකුසල කර්මය. නමුත් ඒ දෙවනවර කරපු කර්මය තමයි එදා සාමාවතිය ප්‍රධාන 500 දෙනාට විපාක දුන්නේ. එතකොට හිතන්න එදා ඒ අකුසල කර්මය අවස්ථාවක් ආවිත තමන්ව යටකරන්න ඒ වෙලාවේ ඒ අකුසල කර්මය විපාක දෙන කෙනාගේ පිංඋතුනි මට්ටම ගැනවත් පිංඋතුනි සලකන්නේ. මේ ආර්යයන් වහන්සේ නම, මේ මහා ශ්‍රේෂ්ඨ උත්තමයන් වහන්සේ නම කවදාවත් පිංඋතුනි අකුසලය එකක්වත් දකින්නේ නැහැ. ලෞතුරා සම්මා සම්බුද්ධත්වයට පත්වෙච්ච භාග්‍යවතුන් වහන්සේටත් ඒ අකුසල කර්ම විපාක දුන්න නම් අපි වෙන අය ගැන පිංඋතුනි මොනවද තවත් කතා කරන්නේ? මුගලන් හාමුදුරු අකුසලයට කවුද? භාග්‍යවතුන් වහන්සේත් අකුසලයට යට වුණා නම් අපි වගේ අය ගැන නම් කතා කරනවා කියන එකත් පිංඋතුනි විහිළුවක්. අපිට පිංඋතුනි සමහර වෙලාවකට හිතෙනවා යම් යම් අකුසල කර්ම විපාක දෙනකොට ඇයි මට මෙහිම වෙන්නේ කියලා. සතපුඤ්ඤ ලක්ෂණයේ තිබිච්ච ඒ ශ්‍රේෂ්ඨ ශාස්ත්‍රුන් වහන්සේටත් ඒ කර්ම විපාකයන් විපාක දුන්න නම් පිංඋතුනි උන්වහන්සේලාගේ පයට පෑගෙන දූවිල්ලක් තරම්වත් මාත්‍රයක්වත් වටිනාකමක් නැති අපට විපාක දෙන කර්ම ගැන පිංඋතුනි එහෙම කතා කරනවා කියන එකත් ලැජ්ජාසහගත කතාවක්. එහෙනම් හොඳම දේ තමයි පුළුවන් තරම් පිංඋතුනි අකුසලයන් නොකර ඉන්න වෑයම් කරන එක. අපි ඒකයි තෝරගන්නට ඕන. නමුත් පිංඋතුනි සමහර වෙලාවට සමහර අය කියන කරන දේවල් එක්ක බලනකොට අකුසලයේ ගැන අල්ප මාත්‍ර විශ්වාසයක්වත් නැතුවයි සමහර දෙනෙක් අකුසල් කරන විදිය දැක්කම පේන්නේ. අල්ප මාත්‍ර හැඟීමක්වත් අකුසලයේ පිළිබඳව නැහැ. මට මෙය සසරේ විපාක දෙනවා කියන කාරණාවවත් පිංඋතුනි හැඟීමක් නැහැ.
ඒ තරම්ම පිංහතුනි අකුසලයට බය නැතුව අකුසල් කරන අය ඉන්නවා. නමුත් මං උදාහරණේ දැක්වුවේ එක්කෙනෙක් එක මදුරුවෙක් මැරුවොත් ඒකේ විපාකය දැන් ඔන්න රැස් කරගත්තා. සිත් කෝටි 7ක් ඉපදිච්ච නිසා දැන් කෝටි 7 වතාවක් මැරෙන කර්ම රැස් කරගත්තා. කෝටි 7 වතාවක් මැරෙන කර්ම රැස් කරගෙන තියෙන්නේ. පින්වත්නි, ඒකින් එක කෝටියක් විපාක දෙනවා දිට්ඨ ධම්ම වේදනීය ක්‍රමයට. දිට්ඨ ධම්ම වේදනීය ක්‍රමයට විපාක දෙනවා. දිට්ඨ ධම්ම කියලා කියන්නේ අස්පනා පිටම වේදනීය කියන්නේ දැනගන්න ලැබෙනවා. අස්පනා පිටම දැනගන්න ලැබෙනවා දිට්ඨ ධම්ම වේදනීය කියන විපාක දෙන කොටස. එහෙනම් කෝටි 7ක් පව් කරගත්තා නම් දැන් පළවෙනි කෝටිය මේ ආත්ම භාවයේ අනිවාර්යම විපාක දෙන්නට ඕන. මේ ආත්ම භාවයේ අනිවාර්යම පළවෙනි කෝටිය විපාක දෙන්නට ඕන. අපි හිතමු අර මැස්ස මරපු විදියටම තමයි දැන් මේ පුද්ගලයා මැරෙන්නේ. මැස්ස මැරුවේ කොහොමද? තලලා පොඩි කරලා. එහෙනම් ඒ ක්‍රමයටම තමයි මේ කෙනත් මැරෙන්නට ඕන. අපි හිතමු මේ කෙනා තාප්පයක් ළඟින් යනවා. තාප්පේ කඩාගෙන වැටිලා මරණයටපත් වෙනවා. තාප්පේ කඩාගෙන වැටෙන්නේ අර කරපු අකුසල කර්මයේ ගෙවන්න ඕන නිසා. පින්වත්නි, එක්කෙනෙක් එක ආත්ම භාවයක කෝටි වතාවක් මැරෙන්නේ නැහැ. එක වතාවයි මැරෙන්නේ. හැබැයි මම සඳහන් කළා එයාට ආරිනම් කෝටි වතාවක් විපාක දෙන්න තියෙන්න ඕන. නමුත් කෝටි වතාවක් විපාක දෙන්නේ නැති නිසා ඒ කෙනා එක වතාවක් මැරෙන නිසා දැන් උන ඉතුරු වුණා 99,99,999ක් දිට්ඨ ධම්ම වේදනීය අකුසල කර්ම ටික. අන්න ඒ කොටස පිංගුතුනි දෙවන ආත්ම භාවයට ගෙනියන්නේ නැහැ. ඒ කොටස දෙවන ආත්ම භාවයට ගෙනියන්නේ නැහැ. මේ ආත්ම භාවයෙන් ඒ ටික අහෝසි වෙනවා. විපාක දුන්නත් නැතත් සියල්ලක්ම මේ ආත්ම භාවයේ ඉවර වෙලා යනවා. ඊළඟට පිංගුතුනි දෙවන ආත්ම භාවයේදී දැන් ඉතුරුණා කෝටි 6ක්. ඒකෙන් තවත් කෝටියක්, ඒ කියන්නේ 6 වෙනි කෝටිය විපාක දෙනවා මේ ආත්ම භාවයේ. දෙවන ආත්ම භාවයේ. අපි හිතමු ඒ අර මදුරුව මරපු විදියටම මේ කෙනාට ගහක් ළඟින් යද්දි ගහ කඩාගෙන වැටිලා තැලෙනවා. තැලිලා මැරෙනවා. එතකොට දෙවනාත්ම භාවයේ විපාක දෙන්නෙක් තියෙන කෝටිය දෙවනාත්ම භාවයේදී ඔකෝම විපාක දෙන්නේ නැහනේ. දෙවන ආත්ම භාවයේදී ඒ කෙනාට ඒ අකුසල කර්මය කෝටියෙන් එකක් විපාක දෙනවා. ඉතුරු ටික අහෝසි වෙලා යනවා. 99,99,999ක් අහෝසි වෙලා ගියා. දැන් ඉතුරු වෙලා තියෙනම කෝටි 7න් කෝටි 5. ඔය කෝටි 5 පින්වතුනි කවදා හරි දවසක නැති වෙනවා නම් නැති වෙන්නේ ක්‍රම දෙකකට පමණයි. පළවෙනි ක්‍රමය තමයි කෝටි 5 වතාවක් සංසාරේ මැරිලා විපාක දෙනවා. කෝටි 5 වතාවක් සංසාරේ මැරිලා විපාක දෙනවා. එහෙම නැත්තං ඊට කලින් පින්වතුනි රහත් බව ලැබුවොත් පිරිනිවන් පාපු දවසේ අර සියලුම අකුසල කර්ම ටික පින්වතුනි සියලුම අකුසල කර්ම ටික අහෝසි වෙලා යනවා. පින්වත්නි, භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ කයි අකුසලයට හැම වෙලාවකම බයක් ඇති කරගන්න කියලා. මොකක්වත් නිසා නෙවෙයි, ඔන්න ඔය කියන්නා වූ කාරණාව නිසා. එතකොට හිතන්න අපි කරන අකුසල කර්මත් එක්ක අපට සංසාරේ කොච්චර ගෙවන්න වීද? ඒවත් එක්ක හිතන්න එක මදුරුවෙක් මරලා කරන ගෙවන අකුසල කර්මය ওই තරම් භයානකයි නම් හිතලා බලන්න මේ උපන්න ජීවිතේම පිංගුතුනි කොච්චර මදුරුව නම් මරලා ඇද්ද? ඒ නිසා මේ පාපයේ තිබෙන බය දැකලා පවෙන් පුළුවන් තරම් ඈත් වෙලා කටයුතු කරන්න. අපිට යමක් ලැබෙනකොට හිතන්න මේක මගේ සසරේ කර්මයක් නිසා ලැබිච්ච දෙයක්. හොඳ දෙයක් ලැබෙනකොට හිතන්න පෙර කුසල කර්මයක් නිසා, නරක දෙයක් ලැබෙනකොට හිතන්න පෙර අකුසල කර්මයක් නිසා කියලා. නමුත් පින්වත්නි සමහර වෙලාවට අවාසනාවකට සමහර අයට අකුසල කර්ම විපාක දෙනකොට ඒ අකුසල කර්ම තුලින් තවත් අකුසල කර්ම රැස් කරගන්නවා. දැන් සමහර අය නම් අකුසල කර්මයක් පළ දුන්නම ඒ අකුසල කර්මේ විපාක දෙනකොට හොඳට කුසල් කරගන්නවා. අපි හිතමු කෙනෙක් ඔන්න රෝගී වෙලා එක තැන් වෙලා ඉන්නවා. ඒ රෝගී වෙලා එක තැන් වෙලා ඉන්න කෙනා පුළුවන් තරම් තමන්ගේ සසරට එකතු වෙන කුසල් වඩාගෙන කුසල් කරගන්නවා.
ඒ රෝගී වෙලා එක තැන් වෙලා ඉන්න කෙනා. එහෙම කුසල් කරගෙන තමන්ට අකුසල කර්මයක් ගෙවෙනකොට තවත් ඊට වඩා කුසල කර්මය ඒ තුළින් රැස් කරගන්නවා. නමුත් සමහර අය නම් එහෙමවත් කරන්නේ නෑ. සමහර අය අකුසල කර්මයක් ගෙවනකොට තවත් අකුසල කර්මයක් ඒ තුළින් කරගන්න උත්සාහ කරගන්නවා. අපි හිතමු කෙනෙක් වුණ අපිට ගහනවා. ඒ ගහන කෙනා හෝ එහෙම නැත්තම් තමන්ට යම් අවඩක්, තමන් අකමැති දියක්, තමන්ට යම් කිසි නපුරක් මේ කිසියම් දෙයක් කරපු කෙනෙකුගෙන් තමන් පලිගන්නවා. සමහරලාට සමහර අය කියනවා මම ඔය මනුස්සයට ගහලා අපායට ගියත් මට කමක් නෑ. එහෙම කියනවා. ඒ මොකක් නිසාද? මේ සසරේ තිබෙන පින්වතුනි භයානක බව හරියට වටහා ගතු නැති නිසා. තමන්ට ගුටි කන්න උනේ මොකක් නිසාද? තමන් පෙර කරපු අකුසල කර්මයක් නිසා. හැබැයි දැන් අර ගහපු මනුස්සයා මොකද කරගත්තේ? තමන්ට සංසාරයට බොහෝ අකුසල කර්මයක් රැස් කරගත්තා. පින්වතුනි, තමන්ට හතුරුකම් කරන අයට දෙන්න තියෙන හොඳම දනුවම තමයි පුළුවන් තරම් පින්වතුනි තමන් හොඳට සිල්වන්ත වෙන්න. මොකද දුස්සීල භාවයෙන් ඉඳගෙන හතුරෙක් තමන්ට නපුරුකමක් කරත් ඒ හතුරට ඒකේ විපාකේ ලැබෙන බොහොම කෙටි කාලයකයි. හැබැයි තමන් හරියට සීලේ පිහිටලා කටයුතු කරනවා නම් තමන්ට නපුරුකම් කරන, තමන්ට හතුරුකම් කරන හතුරන්ට අති දීර්ඝ කාලයක් පින්වතුනි දුක් විපාක ලැබෙනවා. තමන්ට නපුරුකම් කරන ඒ හතුරන්ටත් පින්වතුනි ගොඩක් ලොකුවට දඬුවම් කරන්න පුළුවන්. තමන් හරියට නිවැරදි ප්‍රතිපදාවේ සීලය සම්පූර්ණ කළොත්. නමුත් සමහර අය මං කලින් මතක් කළා වගේ තමන්ට කවුරු හරි කෙනෙක් ගැහුවොත්, බැන්නොත්, යම් අවඩක් යම් අනර්ථයක් කළොත් ඒකට පලිගන්න චේතනාවෙන් කටයුතු කරනවා. දැන් මේ අකුසල කර්මයේ ගෙවෙනකොට මොකද කරගත්තේ? තවත් ඊට වඩා අකුසල කර්ම ගොඩක් රැස් කරගෙන ඉවරයි. නමුත් පින්වතුනි, ඒ තුලින් තමන්ට තවත් බොහෝ කාලයක් ඒ විදිහටම දුක් විඳින සිද්ධ වෙනවා. හිතලා බලන්න, එහෙම මේ වෙනකොට අපි කොච්චර අකුසල කර්ම කරගෙන තියෙනවද? තවත් විපාක දෙන්න අපට කොච්චරනම් අකුසල කර්ම ඇද්ද? අපි ළඟ මේ කෙලවරක් පණවන්නට බැරි සංසාර ගමනේ කරගත්තු අකුසල කර්ම ටික නම් පින්වතුනි මෙන්න මෙච්චරයි කියලා කියන්නට බැරි තරම් අකුසල කර්ම ගොඩක් අපි කරගෙන තියෙන්නේ. ඒ නිසා තව තවත් ආයමත් අකුසල කර්ම වලින් තමන්ගේ සසර පුරව ගන්න උත්සාහ කරන්න එපා. පුළුවන් තරම් පින්ම කරගන්න, කුසල්ම වඩා ගන්න. නැත්තම් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ එකයි, එක් බලවත් හතුරෙකුට කරන හතුරුකමකට වඩා භයානකයි. මොකද්ද? තමන්ගේ සිතින් කරන අකුසල කර්මය. හොරා දඬුවම් කරන එක ජීවිතයකයි. හැබැයි හිත අපිට දඬුවම් කරනවා ජීවිත කල්ප කෝටි වාර ගාණක්. කෝසල මල්ලිකා එක ආත්ම භාවයක තමන්ගේ ස්වාමියාගේ මිතුරෙක් ගෙදරට ආපු වෙලාවේ ඒ මිතුරාව සතුටු කරවන්න ඕන කියලා හිතලා පින්වතුනි ඒ මිතුරාට ගෙදර ඇති කරපු එළුවම මරලා ඒ එළුදෙනගේ මස් කන්න දෙනවා. අර මිතුරාව සතුටු කරවන්න. නමුත් සඳහන් කරලා තියෙනවා ඒ එළුවගේ ශරීරයේ තිබිච්ච රෝම ගානට, එළුවගේ ශරීරයේ තිබිච්ච රෝම ගානට අර එළුවම මරපු මනුස්සයට සංසාරේ එළු ජීවිතවලම ලබලා, එළු ජීවිතවලම ඉපදිලා අර එළු දෙන මරපු විදියටම පින්වතුනි බෙල්ල කපලා මැරෙන්න සිද්ධ වෙනවා. එතකොට හිතන්න, එක කර්මයක් කරලා එක දවසක් සතුට වෙන කරපු අකුසල කර්මී විපාකය කොයිතරම් නම් පින්වතුනි භයානකයිද? ඒ නිසා හැම වෙලාවකම මේ අකුසල කර්මී තිබෙන ආදීනවය දකින්න. ඒක දැකලා පුළුවන් තරම් අකුසලයෙන් නිදහස් වෙන්න බලන්න. නැත්තම් අපි පින්වතුනි සංසාරේ තවත් බොහෝ කාලයක් දුක් විඳින අනාථ පිරිසක් බවට පින්වතුනි අපිටපත් වෙන්න පුළුවන්. බලන්න පින්වතුනි, කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේදී දවසක් හිටියක් 40 කෝටියක් ධනෙ තිබිච්ච සිටු පුත්‍රයෝ 4 දෙනෙක්. මේ 4 දෙනාම දවසක් එකට එකතු වෙලා තමන්ගේ ධනය පිළිබඳව කතාවක් කරනවා. 4 දෙනා අහනවා, අපි ළඟ තියෙන මේ ධනෙන් අපි මොනවද කරන්නේ? දැන් කෝටි 40ක් ධනයට හිමිකම් කියන සිටු පුත්‍රයෝ 4 දෙනෙක්. එක්කෙනෙකුට කෝටි 40ක් තියෙනවා. කහවණෝනි. 4 දෙනාම යෝජන 4ක් ගේනවා. එක්කෙනෙක් කියනවා අපි හොඳට
කෑම කාලා සෙල්ලම් කරමු. තව කෙනෙක් කියනවනේ අපි හැමදාම ලෝකයේ අති දුර්ලභ කෑම බීම කමු. තුන්වෙනි කෙනා කියනවා අපි මස් මාංශ ආදී ආහාර අනුභව කරලා අරක්කු ආදිය බොමින් සතුටු වෙමු. නමුත් හතරවෙනි කෙනා කියනවා එහෙම නෙවෙයි මිත්‍රය, අපිට මීට වඩා සතුටු වෙන්න ක්‍රමයක් තියෙනවා. ඒ තමයි ධනය කැමති ස්ත්‍රීන්ව ගෙන්වාගෙන ඒ ධනය කැමති ස්ත්‍රීන්ට ධනය දීලා අපි මේ පංචකාමයෙන් රාගයෙන් අපි සතුටු වෙමු කියලා කියනවා. දැන් මේ විදියට හතර දෙනාගේම යෝජනාවල් ගැන හිතලා අර හතරවෙනි යෝජනාවට අනිත් තුන් දෙනා කැමති වුණා. එතෙන් පටන් අර හතර දෙනා බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙච්ච කාලයක මහා ධනයක් තිබිච්ච යුගයක පින්වත්නි කවදාවත් පුංචි දාන පින්කමක්වත් නොකර ඒ හතර දෙනාටම තමන්ගේ අයිති ධනය වියදම් කරලා අකුසල කර්මය කරගෙන ඒ හතර දෙනාම පින්වත්නි අවීචයට ඇදගෙන වැටුණා. මරණින් මතු අවීචයට ඇදගෙන වැටුණා. දැන් හතර දෙනාම පින්වත්නි අවීචි මහා නිරේ දුක් විඳිනවා. එක බුද්ධාන්තරයක් අවීචි මහා නිරේ පැහිලා මේ හතර දෙනා බුද්ධාන්තරයකට පස්සේදී පින්වතුනි ගොඩ එනවා. එහෙම ආවයින් පස්සේදී අවීචයෙන් ගොඩ ආවට නමුත් නිරයෙන් ගොඩ එන්න බැරි වුණා. හතර දෙනාම ගිහිල්ලා වැටෙනවා ලෝහ කුඹු නම් මේ මහා දරුණු නිරයට. මොකද මේ ලෝහ කුඹු කියලා කියන්නේ? යකඩ රත් වෙලා ජලය වගේ ගලනවා. යකඩ රත් වෙලා ජලය වගේ ගලනවා. ඒව තියෙන්නේ පින්වතුනි තඹ කලවල. ශක්තිමත් තඹ කලවල තමයි මේ ජලය තියෙන්නේ. අර හතර දෙනාම ගිහිල්ලා අර ලෝහ කුඹු කියන නිරයට වැටුණා. අවුරුදු 30000ක් මේක යට යනවා. තවත් අවුරුදු 30000ක් පින්වතුනි උඩට එනවා. සම්පූර්ණයෙන් අවුරුදු 60000ක් මේ හතර දෙනා අර ලෝහ කුඹු කියන නිරේ දුක් විඳා. අවුරුදු 60000කට පස්සේදී මේ හතර දෙනා උඩට එනකොට හතර දෙනාටම හිතෙනවා තමන් විඳපු දුක පිළිබඳව ගාථා හතරක් කියන්න. තමන් විඳපු දුක පිළිබඳ ගාථා හතරක් කියන හතර දෙනාට අදහසක් එනවා. ඔන්න එක්කෙනෙක් කියන්නේ හිතේ තියාගෙන එනවා දුජ්ජීවිත මජිව්හම්හ යේ සන්තෝ දදන්හසෝ විජ්ජමානේසු භෝගේසු දීපං නාකම්ම අත්තනෝ. ඔන්න එක්කෙනෙක් කියන්නාව ඔන්න ඔය ගාථාව. නමුත් එයාට කියාගන්න පුළුවන් වුණේ දූ කියන අකුර විතරයි. දූ කියලා අකුර කියපු ගමම්ම මොකද උනේ? ලෝකුඹු නිරයට ඇදගෙන වැටුණා. තුන්වෙනි කෙනා කියන්නේ හිතේ තියාගෙන ආවා සට්ටි වස්ස සහස්සානි පරිපුන්නානි සබ්බසෝ තදාහි පකතං නිරේ පච්චමානානං කදා අන්තෝ භවිස්සති. ඔන්න තුන්වෙනි කෙනා කියන්නේ හිතේ තියන් ආවා ඒ ගාථාව. නමුත් එයාට කියාගන්න පුළුවන් උනේ ස කියන අකුර විතරයි. තුන්වෙනි කෙනා කියන්නේ හිතේ තියාගෙන ආවා නත්ති අන්තෝ කුතෝ අන්තෝ න අන්තෝ පතිදිස්සති තදාහි පකතං පාපං මම තුයිහංච මාරිස. එයා කියන්නේ හිතේ තියාගෙන ආව ඔය කියන නිරය. නමුත් එයාට කියාගන්න පුළුවන් උනේ න කියන අකුර විතරයි. හතරවෙනි කෙනා කියන්නේ හිතේ තියාගෙන ආවා සෝහං නූන ඉතෝ ගන්්වා යෝනිං ලද්ධානමානුසින් වදඤ්ඤු සීල සම්පන්නෝ කාහාමි කුසලං බහු. නමුත් එයාටත් කියාගන්න පුළුවන් වුණේ සෝ කියන අකුර විතරයි. ඒ නිසා හතර දෙනාටම තමන් විඳින දුක පිළිබඳ ගාථා හතරක් කියන්න ඕනකමක් උනන්දුවක් තිබුණා. නමුත් හතර දෙනාට කියාගන්න පුළුවන්කමක් ලැබුණේ දූ ස න සෝ කියලා අකුරු හතර විතරයි. ඒකයි සඳහන් කළේ
කරන කලට පව් මිහිරිය මීසේ විඳින කලට දුක් දැඩිසේ ගිනිසේ පව් කරනකොට නං මදුවාමං්ඥති බාලෝ හරියට මී පැණි බොනෝ වගේ බාලයෝ පව් කරන්නේ. හැබැයි විපාක දෙනකොට පින්වත්නී කර්මය පසුපස එල්ලව අපට පහර දෙනකොට අපි එදාට කොයි තරම් නම් පින්වතුනි දුක් විඳිනවද බලන්න. ඒකයි භාග්‍යවතුන් වහන්සේ මහා කරුණාවෙන් අපට කිව්වේ මහා බලවත් හොරෙකුට කරන හතුරුකමකට වඩා අති භයානකයි අපගේ හිතින් දස අකුසල කර්මපතයක් කරන එක. සතෙක් මරණ එක හරි හොරකමක් කරන එක හරි කාමී වරදවා හැසිරෙන එක හරි බලන හොරකං කරනකොට තමන්ට අල්ප මාත්‍ර හැඟීමක්වත් තියෙනවද මම මේ කරන හොරකමින් මට සංසාරේ ආයිමත් ගෙවන්න වෙනවා කියලා. අඩුගානේ තමන් කරන හොරකමින් හිතල බලන්ඩ මේ ආත්ම භාවේදිවත් තමන්ට ඒ කරන හොරකමින්වත් හරියට ජීවත්වෙන පුළුවන්ද කියලා. නමුත් බාල බව නිසා තමන්ට ඒක හරියට වැටහෙන්නේ නෑ. හැබැයි හිතන්ඩ අල්ප මාතර දෙයක් හෝ තමන් හොරකං කළොත් ඒකේ විපාකේ තමන්ට ගෙවන්ඩ වෙනවා. හැබැයි එදාට ගෙවන දවසට තමන්ට පින්වතුනි බොහෝ කාලයක් දුක් විඳින වෙනවා. කාමී වර්ධවා හැසිරෙන කොටත් බලන්න. කාමී වර්ධවා හැසිරෙනකොට සමහර දෙනෙකොට මේ අකුසල කර්මී සීමාවක් වත්තේ. කාමී වර්ධවා හැසිරීමට සීමාවක් නෑ. නමුත් ඒ අකුසලේ කරගන්න එකෙත් සීමාවක් නෑ. නැවත මේ අකුසල කර්මී පින්වතුනි රැස් කරගන්න හැටි බලන්නකෝ. පින්වත්නි අපි ආනන්ද හාමුදුරුවන්ගේ කතාවක් තියෙන්නේ කාමී වර්ධවා හැසිරීමේ ඒ අකුසල කර්මය සංසාරේ ජීවිත ගණනාවක් තමන්ට ගෙවන්ඩුනා කියලා. නිරේ හිටිය බොහෝ කාලයක් එක භවයක කාමී වර්ධවා හැසිරිලා. නිරේ හිටිය බොහෝ කාලයක් එයින් මිදිලා තිරිසන් භවවලට ගිය. උපෝපන් හැම භවයකම ඒ රැලේ නායකයා උපන්න තිරිසන්ගත සතාගේ ඒ ලිංගේන්ද්‍රය කපලිවත් කරනවා. ඒවා තුවාල වෙනවා. ඒවා ලොකු වනයක් බවට පත් වෙනවා. එහෙම දුක්වින්දා. ඊළඟට කියනවා මනුෂ්‍ය භවයන් වල ඉපදුනා. උපන් භවවලදිම එක්කො පණ්ඩර වුණා එහෙම නැත්තන් නපුංසක වුණා. මේ කාමී වර්ධවා හැසිරීමේ විපාකය. නමුත් පින්වතුනි කරනකොට ඒ අකුසල කර්මය හරියට මී පැණි බොනෝ වගේ තමයි කරන්නේ. බලන්න මේ අකුසල කර්ම කරනකොට සමහර අය කොයිතරම් වීරිය වඩනවද? කුසලයටවත් පින්වතුනි සමහර කෙනෙකුට ඒ තරම් වීරියක් නෑ. නමුත් තමන්ට ලැබිච්ච හැකියාවල් වලින් තමන්ගේ සංසාරයට මහත් අකුසල කර්ම රැස් කර ගන්නව නම් ඒක පින්වතුනි අති බාලම ලක්ෂණයක්. නමුත් හිතන්ඩ මේක මට 100,000 කෝටි වාරකින් සංසාරේ ගෙවන්න වෙනවා. එහෙම ගෙවනකොට පින්වත්නි එදාට අපි කොයි තරම් නම් දුක් වෙයිද? එහෙනම් මේ මාතෘකාව කතා කරන්න ගියොත් නිමාවක් නම් නැහැ. මේ ගාථාවේ තිබෙන අර්ථය පැහැදිලි කරන්න පින්වතුනි ඕන තරම් උදාහරණ උපමා ධර්මයේ තුලින්ම අපට කරුණු සාකච්ඡා කරන්නට පුළුවන්. නමුත් මේ දේශනා කරපු කාරණාවල් ටිකත් ඔබට ජීවිතයට මහත් ප්‍රයෝජනයක් වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරනවා මොකද්ද? කරපු අකුසල් නැවත නොකරන්න වෑයම් කරන්න. නොකරන ලද අකුසල කර්මයක් තියෙනවා නම් ඒක නොකරන්න වෑයම් කරන්න. කරපු කුසලයක් තියෙනවා නම් ඒ කුසලය නැවත කරන්න වෑයම් කරන්න. නොකරපු කුසලයක් තියෙනවා නම් ඒ නොකරපු කුසලයක් කරන්න නිරන්තරයෙන්ම වෑයම් කරන්න. මෙන්න මේ සතර සම්‍යක් ප්‍රධානයෙන් කටයුතු කරන්න ශ්‍රාවක පින්වත් ඔබ හැම දිනාටම ශක්තිය ධෛර්යය ලැබේවා. අද මේ උතුම් ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීමෙන් ඔබ හැම දිනාටම රැස් කරගත්තු පින් බලයෙන් උපෝපන් හැම භවයකම අකුසලයන්ගෙන් නිදහස් වෙලා අකුසලයට
බය සහ ලැජ්ජාව උපදවාගෙන පුළුවන් තරම් හැම මොහොතකම අකුසලයෙන් ඈත් වෙලා කුසල්ම වඩන්නට ශක්තිය ලැබේවා. ඒ සඳහා මඟ පෙන්වන සත්පුරුෂ වූ කල්යාණ මිත්‍රයෝ නිරන්තරයෙන් ඇසුරට ලැබේවා. ධර්මයම ශ්‍රවණය කරන්නට ලැබේවා. පාපයට අධික බියක් අධික ලැජ්ජාවක් හිතේ උපදීවා. කුසල්ම පින්ම වඩන්නට නිරන්තරයෙන්ම මේ සිතේ සිතුවිලි පහළ වේවා කියලා හැම දිනාම සාදුකාර දීලා ප්‍රාර්ථනා කරගන්න. හොඳයි එහෙමනම් දේශනාවට ලැබී තිබෙන කාල වේලාවත් නිමාවටපත් වෙලා තිබෙන නිසා අපි මේ දේශනාව මෙතකින් නිමාවටපත් කරනවා. පින්වතුනි කල්පනා කරගන්න අද මේ උතුම් සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරලා රැස් කරගත්තු සියලු පින්වල බලයෙන් අද දේශනාවේ දායකත්වයේ දරන ඒ පින්වතුන්ට අපි මේ වෙලාවේදී පුණ්‍යානුමෝදනා කරනවා. අද දායකත්වයේ දරන්නේ අතුරුගිරිය මිලේනියම් සිටිහි නොම්බර 260 නිවසේ පදිංචි ලක්මාලි විමලරත්න ඇතුළු සහෝදරියන් සිව් දෙනා විසින්. ඒ පින්වතුන් බලාපොරොත්තු වෙනවා දැනට 3 මාසකට පෙර අභාව ප්‍රාප්ත වූ විශ්‍රාමික ගුරු මාතාවක් වූ සුමනා විමලරත්න මෑණියන්ට පින් අනුමෝදන් කරන්නටත් ඒ ඇතුළු කොට සංසාරයේ පින් බලාපොරොත්තු වන බොහෝ දෙනෙකුට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ අතර විශේෂයෙන්ම වසර 21කට පෙර මිය ගිය ඩී විමලරත්න පියාණන්ට එවැගේම දෙමව්පිය දෙපාර්ශවයේම මිය ගිය සියලු දෙමව්පියන් ප්‍රධාන ඥාතීන්ට මොරොන්තොඩුවේ විසූ ජිනදාස ලොකුවිතාන පියාණන්ට කුරුණෑගල මිල්ලව විසූ කැමිලස් පෙරේරා පියාණන්ට කලගෙඩිහේනේ විසූ උපාලි සිරිමාන පියාණන් සහ රංජනී සිරිමාන මෑණියන්ට කුරුණෑගල බුළුපිටියේ විසූ හේරත් ඉලන්කෝන් පියාණන්ට සහ චන්ද්‍රා ඉලන්කෝන් මෑණියන්ට ඇතුළු සසරේ පින් බලාපොරොත්තු වන සියලු මීගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. එහෙමනම් ලක්ෂ සංඛ්‍යාත ශ්‍රාවක පිරිසකට ධර්මයේ ශ්‍රවණය කරන්නට මඟ පාදා දෙමින් ඒ ධර්ම දාණයෙන් රැස් කරගත්තු පින්වල බලයෙන් තෙමසකට පෙර මියගිය සුමනා විමලරත්න මෑණියන් ප්‍රධාන සියලු මියගිය ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ හැම දෙනාගේම භවගාමී ජීවිතය සුවපත් වේවා. ප්‍රාර්ථනා කරන බෝධියකින් ඔවුන් හැම දෙනාම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ කර ගනිත්වායි සාදු 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 කියා අපි පින් අනුමෝදන් කරමු. එවැගේම සුජීවත්ව සිටින හැම දෙනාටම මේ සියලු කුසල ධර්මයන්ගේ බලයෙන් නිදුක් බව නිරෝගී බව සැලසේවා. එවැගේම විශේෂයෙන්ම සුමනා විමලරත්න මෑණියන්ගේ දියණිවරුන් සිව් දෙනාටත් එවැගේම බෑනාවරුන් මුණුපුරු මිනිපිරියන් සහෝදර සහෝදරයන් ඇතුළු ඥාති මිත්‍රාදීන් හැම දිනාටම ආශිර්වාදය කරනවා. දේශිකානන් වහන්සේටත් සෙත් ප්‍රාර්ථනා කරනවා. එමනම් ඒ හැම දිනාටම නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා. කායික මානසික සුවපත් භාවය සැලසේවා. සියලු බලාපොරොත්තු පැතුමන් සියල්ලක්ම ස්වර ප්‍රකාරයෙන්ම සාර්ථකමත් කර ගන්නට මේ උතුම් ධර්ම දානමේ අති උදාර කුසලය හේතු වාසනා වේවා කියලා අපි මේ වෙලාවේදී ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම රැස් කරගත්තු සියලු කුසල ධර්මයන්ගේ බලයෙන් විශේෂයෙන්ම නෙත් නාලිකාවේ සභාපතිතුමන්ටත් සාමාන්‍ය අධිකාරිතුමන්ටත් කාර්ය මණ්ඩලයේ පින්වත් හැම දෙනාටමත් සියලු යහපත උදා වේවා. ඒ වගේම රැස් කරගත්තා වූ සියලු කුසල ධර්මයන්ගේ බලයෙන් විශේෂයෙන්ම පසුගිය දවසක හදිසියෙම මියගිය මාගේ ආදරණීය මෑණියන්ටත් මෙපින් බලයෙන් පරලෝකී ජීවිතය සුවපත් වේවා. ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. ඊට පෙර මියගිය මාගේ පියාණන්ටත් මේ සියලු පින්වල බලයෙන් භවගාමී ජීවිතය සුවපත් වේවා. මා පැවිදි කරපු මාගේ ගුරු දේවෝත්තමයාණන් වහන්සේටත් පින් අනුමෝදන් වේවා. ඒ වගේම මෙවන් උතුම් ගාම්භීර ධර්මයක් මේ විදියට දේශනා කරන්නට ධර්ම කරුණු ගොනු කරමින් මහත් කරුණාවෙන් ධර්ම කරුණු උගන්වන මාගේ කල්යාණ මිත්‍ර ගුරු දේවයාණන්ටත් මේ සියලු කුසලයේ බලයෙන් නිදුක් භව නිරෝගී භව දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා. අවසානයේදී ඔබ අප හැම දිනාටමත් කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් සියලු දුකින් මිදෙම්වා. මේ සියලු කෙලෙස් බරින් නිදහස් වෙම්වා.
අජර වූ අමර වූ නිවන ලැබ සැනසෙන්නට මේ කුසල්ලුතුම් පාරමිතාවක්ම වේවායි සාදු 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 කියා ප්‍රාර්ථනා කරගමු. ආකාසට්ටහා ච බුම්මට්ටහා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාසනං චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ දේශනං චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාවකං.